right එතකොට අපිට කලින් පාර කතා මේ අපි කිව්වා පරිසර පද්ධතියක දක්නට ලැබෙන සම්බන්ධතා නේද? එතකොට පරිසර පද්ධතියක දක්නට ලැබෙන සම්බන්ධතා වර්ග කීපයක් අපි කතා කරා. එකක් තමයි මොකද්ද? ජීවි සම්බන්ධතා නේ? පළවෙනි එක තමයි ජීවි සම්බන්ධතා. ඊළඟට අපි කතා කරා ජීවි අජීවි සම්බන්ධතා. ඊළඟට තුන්වෙනි එක තමයි අජීවි සම්බන්ධතා. right දැන් අපි බලමු මේවා මොනවද කියලා. හරිද? right එහෙනම් ඒ යටතේ පළවෙනි එක අපි ලියා ගන්න පළවෙනි සම්බන්ධතාවය මොකද්ද? ඔව් පළවෙනි එක තමයි ජීවි සම්බන්ධතා. එහෙනම් මේ පරිසර පද්ධතිය දක්නට ලැබෙන සම්බන්ධතා යටතේ පළවෙනි සම්බන්ධතාව පළවෙනි ඒ කාගේ හරි පොඩ මයික් එකක් ඔන් වෙලා තියෙනවා චූට්ටක් මයික් එක ඕෆ් කරගන්නකෝ. හරි. right දැන් හරි ඈ. පළවෙනි එක තමයි right පළවෙනි එක තමයි ජීවි සම්බන්ධතා. ජීවි සම්බන්ධතා. හොඳයි. දැන් මේ කියනකොටම ඔයගොල්ලන්ට තේරෙනවා මොකක්ද මේ ජීවි සම්බන්ධතා කියන්නේ. එතකොට ජීවීන් සහ ජීවීන් අතර තියෙන සම්බන්ධතාව තමයි අපි ජීවි සම්බන්ධතා කියලා කියන්නේ. ජීවීන් සහ ජීවීන් අතර තියෙන සම්බන්ධතාව අපි හඳුන්වනවා ජීවි සම්බන්ධතා කියලා. පැහැදිලිද? right අපි බලමු නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා චුට්ටක්. ඒකේ ගත්තාම right බලන්න පරිසර පද්ධතියක ජීවත් වන පරිසර පද්ධතියේ ජීවීන් හා ජීවීන් අතර පවතින අන්තර්ක්‍රියා ජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. එතකොට මෙම සම්බන්ධතා පවත්වන්නේ මොනවා වෙනුවෙන්ද? එකක් ආහාර, අනිත් එක ආරක්ෂාව, අනිත් එක ප්‍රජනනය. ඔන්න ඔය ක්‍රියා සඳහා තමයි ජීවීන් අතර සම්බන්ධතා පවතින්නේ. එහෙනම් පරිසර පද්ධතියක තියෙන ජීවීන් අතර තියෙන සම්බන්ධතා ජීවි සම්බන්ධතා කියලා අපි කියනවා. එතකොට මේ ජීවි සම්බන්ධතා තියෙන්නේ මෙන්න මේවා සඳහා. මොනවා සඳහාද? ආහාර, ආරක්ෂාව හා ප්‍රජනනය කියන කාරණා සඳහා. ඕකක් පොඩ්ඩක් ලියන්න. පරිසර පද්ධතියක පරිසර පද්ධතියක ජීවීන් හා ජීවීන් අතර පවතින අන්තර්ක්‍රියා ජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. ජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. මෙම සම්බන්ධතා ආහාර ආරක්ෂාව හා ප්‍රජනන අවශ්‍යතා සඳහා
ඇති කරගන්න. ප්‍රජනන අවශ්‍යතාව සඳහා ඇති කරගන්න. දැන් ඊළඟට බලන්න මේ මෙතන තියෙනවා ජීවි සම්බන්ධතාව සඳහා උදාහරණ කීපයක්. බලන්න ජීවි සම්බන්ධතාව සඳහා උදාහරණ මොනවාද බලන්න. සතුන් විසින් ශාක ආහාරයට ගැනීම. අන්න සත්තු මොනවාද ගන්නෙ? ඔව් ශාක ආහාරයට ගන්නවනේ. සත්තු විසින් ශාක ආහාරයට ගන්නවා. ඒතකොට ඒක ජීවි සම්බන්ධතාවයක්. සත්තු විසින් ශාක ආහාරයට ගැනීම. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මොනවාද? ඇතැම් විලෝපික සතුන් වෙනත් සතුන් ආහාරයට ගැනීම. ඒ කියන්නේ මොකද්ද දැන්? සිංහෙක් නේද? මුවෙක්ව මරාගෙන කෑ. නේ? කොටියෙක් නේද? හාවෙක්ව මරාගෙන කෑම. ඒ වගේ නේ? විලෝපික සතෙක් ගොදුරු කරගන්න. ඊළඟට ඇතැම් සුද්ධ ජීවීන් ජීවි දේහ මත යැපීම. අන්න. සුද්ධ ජීවීන් ඉන්නවා ජීවීන්ගේ දේහ තුල නේ? ඊළඟට ඇතැම් සතුන් වාසස්ථාන ලෙස ශාක භාවිතයට ගැනීම. අන්න. ශාක භාවිතයට ගන්නවා ඇතැම් සතුන් නේද? ඒකත් ජීවි සම්බන්ධතාවයක්. ඊළඟට ආරක්ෂාව සඳහා සතුන් ශාක අතර සැඟවී සිටීම. බලන්නකො ආරක්ෂාවට. දැන් මේ මෙතන ඕගොල්ලන්ගේ පල්ලෙහා රූපයක් දීලා තියෙනවා නේද? මෙන්න මෙතන රූපේ බලන්නකො මේ මාළුවා මේ තව මේවා අතර රැඳවිලා ඉන්නේ මෙයා. හැංගිලා ඉන්නේ. නේ? මේ රූපේ ඊළඟට ශාකවල ව්‍යාප්තිය සඳහා සතුන් වැදගත් වීම. අන්න ශාකවල ව්‍යාප්තියට දැන් අපි බීජෙම නේද? අරගෙන යනවනේ නේද බීජ. එතකොට අපි තමයි ඒවා ව්‍යාප්ත කරන්නේ. ශාකවල තියෙන බීජ නේද? සමහර විට අපි ලස්සන මල්ලත්තක් දැක්කොත් එහෙම මොකද කරන්නේ? රෝස ගහක් එහෙම තිබ්බොත් ලස්සන මල් පිපිලා අපි මොකද අනේ මේකේ මල් ලස්සනයි කියලා ඒකෙන් අත්තක් කඩාගෙන ඇවිල්ලා අපි මෙහි හිටවමු. එතකොට මොකද වෙන්නේ? අර ශාකේ නිකම්ම ව්‍යාප්ත වෙලා නේ. අන්න ඒ වගේ. එතකොට සතුන් මගින් සමහර ශාක ව්‍යාප්ත වෙනවානේ. ඊළඟට ශාකවල ව්‍යාප්තිය සඳහා සතුන් වැදගත් වෙනවා. ඊළඟට ඇතැම් ශාක කෘමීන්ගෙන් නයිට්‍රජනීය පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීම. අන්න ඇතැම් ශාක මොකද වෙන්නේ? ඇතැම් ශාක කෘමීන්ගෙන් මොනවද කරන්නේ? නයිට්‍රජනීය පෝෂණ අවශ්‍යතාව. දැන් ඔය උදාහරණයක් විදිහට කෘමි භක්ෂක ශාකනේ. ඔය බාඳුරා වගේ ශාක නේද? එතකොට බාඳුරා වගේ ඒවයි මොකද වෙන්නේ? අර කෘමීන් ගිහිල්ලා ඒවට වැටෙනවා. අර කෙන්ඩිය වගේ එකක් නේ තියෙන්නේ නේද? ඒකට වැටිච්චාම මොකද වෙන්නේ? ඒ සතාට ආයෙ එකකින් ගොඩට එන්න බෑ. එතකොට ඒකෙම ඌ වැටිලා ජීර්ණය වෙනවා, මේ මැරෙනවා. ඊට පස්සේ උගේ තියෙන කොටස් ටික නේද? මොකද වෙන්නේ? මේවා වෙලා උගේ පෝෂක කොටස් ඒ ශාකයේ විසින් උරා ගැනීම සිද්ධ වෙනවා. නේ? ඊළඟට බලන්න ජීවයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ප්‍රජනනය මගින් නව ජනිතයන් බිහි කිරීම. අන්න. එතකොට අපි ප්‍රජනනය කියලා කියන්නේ මොකද්ද? නව පරම්පරාවක් බිහි කිරීම. තම පැටව් බිහි කිරීම. එතකොට ඒ සඳහා ජීවීන් අවශ්‍යයි නේ. එතකොට ප්‍රජනනය කරන්නත් ජීවි අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. රයිට්. එහෙනම් ලියා ගන්න ජීවි අන්තර්ක්‍රියා සඳහා උදාහරණ. ජීවි අන්තර්ක්‍රියා සඳහා උදාහරණ. කියලා ලියලා ටග් ගාලා මේ ටික ලියා ගන්න බලන්න. මම මේ ටික highlight කරන්න. මේ ටික ලියා ගන්න. ලියලා මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
ඉවරයි නේද? ඔක්කොම ඉවරයිද? හරි. දැන් එතකොට මේ දීලා තියෙන්නේ ඕගොල්ලන්ට නේද? මේ දීලා තියෙන්නේ බලන්න සතෙක් තව සතෙක්ව මරාගෙන කන අවස්ථාවක් නේ. එතකොට ගොදුරු කරගෙන තියෙනවානේ කොටියෙක් මුවෙක්ද කොහෙද. එතකොට ඒ වගේ ජීවි ජීවි සම්බන්ධතාවයක්. එතකොට මේ තියෙන්නේ අර මත්ස්‍යයා තම ආරක්ෂාව සඳහා තවත් ජීවීන් අතර සැඟවී සිටින අවස්ථාවක් නේ. මේ තියෙන්නේ රංචුවක් නේද? මුව රංචුවක්ද කොහෙද? එතකොට මේ වර්ගය බෝ කරලා තියෙනවා නේ. පැටවුම් බිහි කරලා තියෙනවා. ගොඩාක් සත්තු ඉන්නවා. එතකොට මේ සඳහා ජීවි ජීවි සම්බන්ධතා අවශ්‍ය වෙනවා. right. ඊළඟට අපි බලමු මේ ජීවි අජීවි සම්බන්ධතා. දැන් ජීවි අජීවි සම්බන්ධතා කියලා කියන්නේ මොකද්ද? ඔව් පරිසර පද්ධතියේ වෙසෙන ජීවීන් හා අජෛව සාධක අතර පවතින අන්තර්ක්‍රියා ජීවි අජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. ඒතකොට ජීවියා වාසය කරන ස්ථානයෙන් ජලය, වාතය, ආලෝකය වැනි අජෛව සාධක ලබා ගැනීම වාසස්ථාන සමග අන්තර්ක්‍රියා සිදු කරයි. අන්න දැන් දැක්ක නේද? ඒතකොට ජීවි අජීවි සම්බන්ධතා කියලා කියන්නේ ජීවීන් හා අජීවීන් අතර තියෙන සම්බන්ධතාවය. රයිට් ලියා ගන්න. දෙවෙනි එක ජීවි අජීවි සම්බන්ධතා. ජීවි අජීවි සම්බන්ධතා. ජීවි අජීවි සම්බන්ධතා. ලියන්න. පරිසර පද්ධතියේ ජීවීන් හා අජෛව සංඝටක අතර පවතින අන්තර්ක්‍රියා ජීවි අජීවි සම්බන්ධතා ලෙස හැඳින්වේ. නේද? එතකොට වාසස්ථානනේ ජීවීන් වාසය කරන වාසස්ථාන, වාතය ලබා ගැනීම, ජලය ලබා ගැනීම, ඒ වගේ දේවල් තමයි අපි ඔතෙන්දි ගන්න. රයිට්. උදාහරණ කෙල්ලිමු. උදාහරණ බලන්න කීපයක් දීලා තියෙනවානේ. මේ බලන්න උදාහරණ කීපයක් තියෙනවා. බලන්න ශාක ප්‍රභා සංශ්ලේෂණය ලියන්න එපා පොඩ්ඩක් අහගන්න. ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්ය ශක්තිය යොදා ගැනීම. බලන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්ය ශක්තිය යොදා ගන්න. ඊළඟට ශාක පසෙන් ජලය උරා ගැනීම. ඊළඟට ශාක හා සතුන් ශ්වසනය සඳහා වාතය සහ ඔක්සිජන් ලබා ගැනීම. අන්න ශ්වසනයේට අපි ඔක්සිජන් කියලා කියන්නේ අජීවී ඊළඟට ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා වාතයේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම. බලන්න ප්‍රභා සංශ්ලේෂණයට ශාකයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. ඊළඟට ශාක ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස නේද? ප්‍රතිඵලයක් ලෙස ඔක්සිජන් පිට කරනවා. රයිට්. අපි උදාහරණ කිහිපයක් ලියමු. සූර්ය ශක්තිය යොදාගෙන උදාහරණ කියලා එක සූර්ය ශක්තිය යොදාගෙන ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම.
සූර්ය ශක්තිය යොදාගෙන ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. දෙවෙනි කාරණය ශාක පසෙන් ජලය උරා ගැනීම. ශාක පසෙන් ජලය උරා ගැනීම. ශාක පසෙන් ජලය උරා ගැනීම. තුන්වෙනි කාරණය ශාක හා සතුන් ශ්වසනය සඳහා ඔක්සිජන් ලබා ගැනීම. ශ්වසනය සඳහා ඔක්සිජන් ලබා ගැනීම. ඊළඟ එක ඊළඟ කාරණය ප්‍රභා සංශ්ලේෂණයට ශාක වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම. වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම. ඊළඟ කාරණයක් ලියන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වාතයට නිදහස් වීම. දැන් මේ බලන්නකො ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය දීලා තියෙනවානේ. කොහොමද ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ? සූර්යාලෝකය ඇති විට නේද? සූර්යාලෝකයේ තියෙනකොට සූර්යාලෝකය ලබාගෙන හරිත ශාක පත්‍ර විසින් නේද? හරිත ශාක පත්‍ර විසින් ආහාර නිපදවන. හරි? එතකොට මේ ආහාර නිපදවීමේදී අතුරු ඵලයක් විදියට ඔක්සිජන් කියන වායුව නිදහස් වෙනවා. හරි? එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩුයි පසෙන් ජලයයි ලබා ගන්න. හරි? රයිට්. මම ඒක පොඩ්ඩක් දාන්නම්. පොඩ්ඩක් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. කොහොමද වෙන්නේ? දැන් පොඩ්ඩක් ඒකක් ලියාගමු. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. චූටි අනුමාත්‍රාවක් ලියාගන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඕක අපිට නිතරම ඕන වෙන එකක්. ඕක වෙන්නේ සූර්යාලෝකයේ ඇති විට, හරිද? සූර්යාලෝකයේ ඇති විට හරිත ශාක පත්‍ර විසින්. ඔන්න මම හරිත ශාක පත්‍රයක් ගන්නවා. හරිත ශාක පත්‍ර විසින් වායු ගෝලයෙන් ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. මොනවාද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ්. වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උයි පසෙන් ලබා ගන්නවා ජලය. ජලය ලබාගෙන ආහාර නිපදවනවා මේක තුල. ආහාර නිපදවන. ඒ සඳහා උපකාරී වෙන්නේ හරිතප්‍රද. හරිතප්‍රද තුල ආහාර නිපදවන. මේ ක්‍රියාවලියේදී අතුරු ඵලයක් විදිහට මොනවාද පිට වෙන්නේ? ඔව්. ඔක්සිජන් කියන වායුව පිට වෙනවා. ඔක්සිජන්. right. ඔන්න ඔය රූප සටහන පොඩ්ඩක් ඇඳ ගන්නකො. අපි ඔතෙන් පොඩි පැහැදිලි කිරීමක් දාගමු. මෙන්න මේ රූප සටහන චුට්ටක් ඇඳ ගන්න. පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නේද? ඔව්. පේනවනේ නේ? ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා තියෙන මේක.
පැහැදිලිව? අරගෙන ඉවර වෙලා කියන්න මට. මැසේජ් එකක් දාන්න අරගෙන ඉවර වෙලා. සූර්යාලෝකය ලබාගෙන පසෙන් ජලයේද වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ආහාර නිපදවනවා. ඒ සඳහා හරිත අප්‍රද උපයෝගී වෙනවා. නේද? ඔක්සිජන් පිට වෙනවා. right ඉවරයි නේ. right අපි ලියමු ලියන්න සූර්යාලෝකයේ ඇති විට හරිත ශාක පත්‍ර විසින් හරිත ශාක පත්‍ර මගින් පසෙන් ජලයේද වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ්ද ලබාගෙන හරිත ප්‍රද මගින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. හරිද? මෙහිදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව
පරිසරයට නිදහස් වීම සිදු වේ. හරිද? ඒතර අතුරු ඵලයක් විදිහට තමයි ඔක්සිජන් වායුව නිදහස් වෙන්නේ. ඒතර මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තාම ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. හරි? ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරි? රයිට්. ඒතර මතක තියාගන්න සූර්යාලෝකයේ ඇති විට හරිත ශාක පත්‍ර මගින් නේද? පසෙන් ජලයේද වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ්ද ලබාගෙන හරිත ප්‍රද තුල ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය කියලා හඳුන්වනවා. ඒතර මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී අතුරු ඵලයක් විදියට ඔක්සිජන් වායුව නිදහස් වෙනවා. ඒක මතක තියාගන්න. රයිට්. ඒ වගේම තමයි දැන් මේ ශාක තමුන් ජීවත් වෙන පරිසරයට අනුව නේද? ඒකට ගැළපෙන විදියට ජීවත් වෙන්න හැඩ ගැහිලා ඉන්නේ. ඒක අපි හඳුන්වනවා අනුවර්තනය කියලා. හරිද? වාසස්ථානවල තියෙන විශේෂ තත්ත්වවලට ගැළපෙන පරිදි ජීවීන් ජීවත් වීමට හැඩ ගැසීම අපි හඳුන්වනවා අනුවර්තනය කියලා. ඒකත් පොඩ්ඩක් ලියා ගමු. ලියන්න තරුවක් දාලා ලියන්න. වාසස්ථානවල ඇති තරුවක් දාලා ලියන්නේ වාසස්ථානවල ඇති විශේෂ පරිසර තත්ත්වවලට ගැළපෙන පරිදි ජීවීන් හැඩ ගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ. අනුවර්තනය මෙන්න මෙතන තියෙන අනුවර්තනය වචනේ මම highlight කරා. අනුවර්තනය ලෙස හැඳින්වේ. නේද? දැන් මේකට උදාහරණයක් දීලා තියෙනවා. දැන් වියලි පරිසරවල තියෙන ශාකවල තියෙන ගැටලුවක් තමයි උත්සේදනය. උත්සේදනය කියලා කියන්නේ ශාකයේ තියෙන ජලය වාෂ්පාකාරයෙන් පිටවීම. විශේෂයෙන් ශාක පත්‍ර වලින් ජලය වාෂ්පාකාරයෙන් පිට වෙනවා. ඒක අපි හඳුන්වන උත්සේදනය කියලා. ඒතකොට ශාක පාත්‍රවල සිදුවෙන මේ උත්සේදනය අඩු කරගන්න ශාක නොයෙකුත් හැඩ ගැසීම් දක්වනවා. හරි? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වියලි කාලවලදී ශාක පත්‍ර පතනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ශාක පත්‍ර පතනය වෙනවා කියන්නේ ශාකයේ තියෙන පත්‍ර ටික ඔක්කොම හැලිලා යනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ බෝගස් වල එහෙම එක කාලයකට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම බෝගහේ තියෙන කොළ ටික හැලිලා යනවා. ඊට පස්සේ ආයෙ දළු දාලා ආපහු ගහ හැදෙනවා නේ. අන්න ඒ වගේ. ඒ වගේම පංගුවක් ශාක පත්‍ර රෝල් වෙනවා නේ. ඔන්න ඔය වගේ. තවත් ශාක පත්‍ර වල අපි චර්මයේ බූව වගේ දේවල් පිහිටලා තියෙනවා. එතකොට අර පිට වෙන එක අඩුයි. හරි? අන්න ඒ වගේ නොයෙකුත් අනුවර්තන තියෙනවා. ඔන්න ඔතෙන් උදාහරණයක් ලියාගමු. උදාහරණ ශාක උත්සේදනය අඩු කර ගැනීමට. උදාහරණ කියලා යන්න ශාක උත්සේදනය අඩු කර ගැනීමට විවිධ හැඩ ගැසීම් දැරීම. විවිධ හැඩ ගැසීම් මේ ශාකවල අපිට දක්නට ලැබෙනවා. විවිධ හැඩ ගැසීම්. හරි? රයිට්. එතකොට දැන් අපි දෙකක් කතා කරා. මොනවාද? එකක් තමයි ජීවි සම්බන්ධතා. ඊළඟට අපි කතා කරා ජීවි අජීවී සම්බන්ධතා. රයිට්. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි සම්බන්ධතාවය තමයි අජීවී සම්බන්ධය. මාතෘකාව ලියන්න තුන්වෙනි එක අජීවී සම්බන්ධතා. අජීවී සම්බන්ධතා. අජීවී සම්බන්ධතා. එහෙනම් අජීවී සම්බන්ධතා කියලා කියන්නේ පරිසර පද්ධතියක තියෙන අජෛව සංඝටකත් එක්ක තියෙන සම්බන්ධතාව. නේද? අජෛව සංඝටකත් එක්ක තියෙන සම්බන්ධතාව. දැන් අපි ඕක තව පැහැදිලි කරගන්න පුළුවන් උදාහරණයක් එක්ක. බලන්න උදාහරණේ.
දැන් ජලය මගින් සිදුවන පාංශු කාදනය. බලන්නකො. ජලය මගින් සිදුවන පාංශු කාදනය. එතකොට ජලය කියලා කියන්නේ අජෛව සංඝටකයක්. පාංශු කාදනය කියන්නේ මොකද්ද? පස එක තැනක තියෙන පස නේද? තවත් තැනක ගිහිලා තැම්පත් වෙනවා. එතකොට පස කියලා කියන්නේ අජෛව සංඝටකයක්. එතකොට ජලය මගින් ජලය කියන්නේ අජෛව සංඝටකයක්, පස කියන්නේ අජෛව සංඝටකයක්. ඒ පස වෙනත් තැනක ගිහිලා තැම්පත් කරනවා. එතකොට ඒක අපි හඳුන්වනවා පාංශු කාදනය. එතකොට පාංශු කාදනය සිද්ධ වෙන්නේ අජීවී සම්බන්ධතාව මත. නේ? ඊළඟට සූර්ය තාපය හා ජලය හේතු කොටගෙන පාෂාණ ජීර්ණය වෙනවා. දැන් ලොකු ගල් ටිකින් ටික ජීර්ණය වෙනවා නේ. එතකොට ඒවට ලොකු රස්නියක් වැටිලා මොකද වෙන්නේ? ඒක මතට දැන් සූර්ය තාපය වැටෙනකොට ලොකු ගල් හොඳට රත් වෙනවා. නමුත් ඒකට වතුර බින්දුවක් වැටිච්චාම මොකද වෙන්නේ? ඒවා චූටි කෑලි වලට කැඩිලා යනවා. ඒ කියන්නේ එක තැනක් සංකෝචනය වෙච්චාම ඒ සංකෝචනය වීම හේතු කොටගෙන පොඩි ඉරිතැලි දැන් ඉරිතැලීන් ගිහිල්ලා නේද? ඒවා පොඩි පාෂාණ පොඩි කෑලි බවට පත් වෙලා යනවා. ওই වගේ දේවල් සිද්ධ වෙනවා. රයිට් ලියන්න. පරිසර පද්ධතියේ අජෛව සාධක අතර පවතින සම්බන්ධතා. අජෛව සාධක අතර ඇති සම්බන්ධතා. අජෛව සාධක අතර ඇති සම්බන්ධතා අජීවී සම්බන්ධතා ලෙස අජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ. අජීවී සම්බන්ධතා ලෙස හැඳින්වේ. රයිට්. අපි උදාහරණයක් ලියාගමු. බලන්න මෙතන දීලා තියෙන උදාහරණේ ජලය මගින් සිදුවන පාංශු කාදනය. මේ ඊළඟ සූර්ය තාපය හා ජලය හේතු කරගෙන සිදුවන පාෂාණ ජීර්ණ. රයිට්. ලියාගන්න එක ජලය මගින් සිදුවන පාංශු කාදනය. ජලය මගින් සිදුවන පාංශු කාදනය. ජලය මගින් සිදුවන පාංශු කාදනය. හරි. ඊළඟ එක ලියා ගන්න. සූර්ය තාපය හා ජලය හේතු කොටගෙන සිදුවන පාෂාණ ජීර්ණය. සූර්ය තාපය හා ජලය හේතු කොටගෙන සිදුවන පාෂාණ ජීර්ණය. නේද? දැන් පාංශු කාදනය වගේම තමයි නායයන් මෙහෙමත් නේ. නායයන්. ඒතකොට නායයන් කොටත් මොකද වෙන්නේ? සමහර විට ජලයේ හේතු වෙනවා නේ. නායයන් වැහැලා මොකද වෙන්නේ? එක පස් කුට්ටියක් කඩාගෙන යනවා පල්ලෙහාට නේද? නායයන්. ඒතර මේ වගේ